දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් මෙතන රත් පාට icon එක click කරලා subscribe icon එක click කරලා මගේ channel එකට subscribe කරලා bell icon එකත් click කරලා channel එකත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද ළමයි ඔක්කොටම මම අරගෙන ආවේ කොහොමද 2019 partnership sum එක නැත්නම් අපි කියනවා නම් හවුල් ව්‍යාපාර ගාන කොහොමද හදන්නේ කියලා වීඩියෝ එකක් තමයි අදාරගෙන ආවේ. ඉතින් මේ සම්බන්ධයෙන් ගොඩක් කට්ටිය මගෙන් ප්‍රශ්න අහලා තිබ්බා විශේෂයෙන්ම කොහොමද හවුල් ව්‍යාපාර ගානක් සර් කරන්නේ සහ මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද මේ සියල්ලක්ම සම්බන්ධයෙන් ගොඩක් ළමයි මගෙන් ප්‍රශ්න අහුවා. ඉතින් 2019 කියන්නේ ඇත්තටම කිව්වොත් කියන්නේ අපිට ගොඩක්ම ළඟ අවුරුද්ද 2020 එකත් අපි අනිවාර්යෙන් වීඩියෝ එකකින් අරගෙන එනවා. ඉතින් 2019 අපි ගානට යන්. ඉතින් අපි සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාර ගානක් ගත්තාම පළවෙනියෙන්ම තමයි මේ හවුල් ව්‍යාපාර ගාන අපි හඳුනා ගන්න ඕනේ අවශ්‍යතා මොනවද කියලා. අවශ්‍යතා ටික හඳුනා ගන්න ඕනේ. අවශ්‍යතා. ඒ කියන්නේ ඕකේ අවශ්‍යතා කියලා අන්තිමේට ඉල්ලලා තියෙනවනේ accounts ටික. අන්න ඒ accounts ටික පළවෙනියෙන්ම අපි හඳුනා ගන්න ඕනේ. මොකද ඒක අවුරුද්දෙන් අවුරුද්දට ඉල්ලන accounts වර්ගය සහ ඉල්ලන මූල්‍ය ප්‍රකාශන වර්ගය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ ගාන ගත්තොත් මේ ගානේ අපිට තියෙන නදී ගංගා හා සාගරගේ හවුල් ව්‍යාපාරය. ඉතින් මේකේ අපි අවශ්‍ය වන්නේ කියලා අන්තිමේට දාලා තියෙනවා. ඒකේ දාලා තියෙනවා අපිට මේකෙදි අපිට අවශ්‍ය වෙනවා හවුල් ව්‍යාපාරය සඳහා ආදායම් ප්‍රකාශනය. වරහන් ඇතුළේ දාලා තියෙන හවුල්කරුවන්ට කරන ලද විසර්ජනයන්ද ඇතුළව. ඒ කියන්නේ හවුල්කරුවන්ට අපි මේ අපේ ලාභයෙන් අපි කොටස් බෙදනවා. ඉතින් ඒකට අපි කියන්නේ විසර්ජනය කරනවා කියලා සිංහලෙන්. ඊට පස්සේ මේක අපි ඉල්ලලා තියෙනවා ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම්. ඉතින් ඔයාලට පේනවා මම මේකෙදී ඒ අවශ්‍යතා ටික හඳුනාගෙන දැනටමත් ඒ හවුල් ව්‍යාපාරයට අදාළව අපි සකස් කරලා තිනවා ආදායම් ප්‍රකාශනය, ප්‍රාග්ධන ගිණුම හා ජංගම ගිණුම. එතකොට මේකෙදී අපිට ඔයාලට පේනවා අපි සාමාන්‍යයෙන් පළවෙනියෙන්ම යම්කිසි ගිණුමක් අපි ඒ ස්ට්‍රක්චර් එක අඳිනකොට පළවෙනියෙන්ම අපි මේ ස්ට්‍රක්චර් එක දැනගෙන ඉන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ආදායම් ප්‍රකාශනය ගත්තාම පළවෙනියෙන්ම මම මේකේ හවුල් ව්‍යාපාරේ නම ලියලා තියෙනවා. අවශ්‍ය ගිණුමේ නම ලියලා තියෙනවා. ඒ වගේ මේ ගාන අපි හදන්නේ දහස් සංඛ්‍යාත වලින් නිසා අපි මෙන්න මෙහෙම සංකේතයකොත් මෙන්න මේ ගානට දාන්න ඕනේ. මොකෙන් ඒකෙන් අපිට පෙන්නනවා මේ ගාන අපි කරන්නේ දහස් වලින් කියලා, දහස් සංඛ්‍යාත වලින් කියලා. ඊට පස්සේ අපි සාමාන්‍ය පරිදි ආදායම් ප්‍රකාශයේ ස්ට්‍රක්චර් එක ගහගත්තා. ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම් ගහගත්තා. මේකෙදි අපිට හවුල්කරුවෝ 3 දෙනෙක් ඉන්නවා නදී, ගංගා, සාගර කියලා. ඉතින් හවුල්කරුවන් 3 දෙනෙක් වෙනුවෙන් අපි යන්න ඒ ගිණුම් දෙකක් ගහගන්න ඕනේ. ඒ වගේම ඔයාලා මෙතනදී මතක තියාගන්න ඕනේ තව විශේෂ කාරණයක් තමයි අපි හවුල් ව්‍යාපාර ගාණක් නෙමෙයි අපි කියන්නේ සමාගම් ගාණක් හදනකොටත් මේ අවශ්‍යතාව ටික බලලා මේ අදාළ ගිණුම් ගහගත්තට පස්සේ දෙවෙනි අපි දෙවෙනි රික්වයර්මන්ට් එක නැත්නම් දෙවෙනියෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ කරුණ තමයි මේ ව්‍යාපාරයේ ආරම්භක දිනයයි අවසාන දිනයයි. මෙන්න මේ දෙකත් අපි හඳුනා ගන්න ඕනේ. ඉතින් මේ ව්‍යාපාරය අපි ගත්තාම මේකෙදී අපිට කියලා තියෙනවා නදී හා ගංගා 2018 4.1 දින සුපිරි වෙළසලක් පවත්වාගෙන යාම සඳහා හවුල් ව්‍යාපාර ගිවිසුමකට එළඹුණා කියලා. ඒතකොට මේකේ ආරම්භක දිනය අපිට හඳුනා ගන්න පුළුවන් 2018 4.1 කියලා. 2018 4.1. ඒක අපි ලියාගමු ආරම්භක දිනය කියලා. ආරම්භක දිනය 2018 4.1. ඊට පස්සේ අපි යන් අවසාන දිනේ. එතකොට අපිට අනිවාර්යෙන් අපි හවුල් ව්‍යාපාරයක ගිණුම් හදන්නේ අවුරුද්දකට. එතකොට ගොඩක් වෙලාවට අපිට මේ අවශ්‍ය වන්නේ යටතේ අපේ මේ ගිණුම් එයාලා ඉල්ලන්නේ ගොඩක් වෙලාවට මේ අවසාන දිනේට. එතකොට අපි මෙහිදී අපිට මේ ගිණුම් ඉල්ලලා තියෙන්නේ 2019 3.31 දිනට. එතකොට මෙහි අවසාන දිනය විදිහට අපිට හඳුන්වන්න පුළුවන් 2019 3.31. හරි. ඒකත් හරි. ඊට පස්සේ අපිට ගාන අපිට පටන් ගන්න පුළුවන්. අපි පටන් ගන්නකොට පළවෙනිම අපි පටන් ගන්න ඕනේ ඇඩිෂනල් ඉන්ෆර්මේෂන්ස් වල. ඒ කියන්නේ අමතර තොරතුරු කියලා දීලා තියෙන්නේ. අන්න ඒ සෙක්ෂන් එකෙන් තමයි අපි පටන් ගන්න ඕනේ. එතකොට මේකෙදි මම පොඩි ටිප් එකක් කියනවා. ඇඩිෂනල් ඉන්ෆර්මේෂන්ස් වලින් අපි පටන් ගත්තට, අමතර තොරතුරු වලින් අපි පටන් ගත්තට මේක ඊට පස්සේ අපි මේක කියවගෙන යනකොට සමහර කරුණු තියෙනවා මේකේ පාර්ට්නර්ෂිප් ඇග්‍රීමන්ට් එකට. ඒ කියන්නේ හවුල් ව්‍යාපාර ගිවිසුමට සම්බන්ධ වෙන. එතකොට ඒ අවස්ථාවවලදී අපිට හවුල් ව්‍යාපාර ගිවිසුමත් බලන්න වෙනවා. හරි. අපි යමු ගානට. නදී හා ගංගා හවුල් ව්‍යාපාරයක් ආරම්භලා තිනවා 2018 4.1 දින.
ඊට පස්සේ අපිට කියලා තියෙනවා එදිනම ඔවුන්ගේ පහත වත්කම් ඔහුගේ ප්‍රාග්ධනය ලෙස ව්‍යාපාරයට ගෙන එන්නලා තියෙනවා. එතකොට මෙතනදී අපිට වත්කම් වගේක් දීලා තියෙනවා, ඉඩම් ගෙනල්ලා තියෙනවා, ගොඩනැගිලි ගෙනල්ලා තියෙනවා, කාර්යාල උපකරණ තියෙනවා, මුදල් ගෙනල්ලා තියෙනවා. එතකොට මේකේ දාලා තියෙනවා මෙයාලා මෙන්න මේ වත්කම් ටික ව්‍යාපාරයට දෙන්නේ මොකක් විදියටද? ප්‍රාග්ධනයේ විදියට. එතකොට සාමාන්‍ය ප්‍රාග්ධනයේ ආරම්භක ශේෂනේ මේවා. ඒ කියන්නේ ආරම්භක දිනේදීම මෙයාලා ගෙන එන්නේ නේවල්නේ. ඒතර ආරම්භක දිනේ 2018 අප්‍රේල් 1 වෙනිදා. ඒ කියන්නේ මේ දවස වෙනකොට ව්‍යාපාරයට මෙයාලා ගෙන එනවා යම් කිසි වත්කම් ප්‍රමාණයක්. ඉතින් ඒ වත්කම් ටික තමයි අපි හඳුන්වන්නේ මොකද්ද? ව්‍යාපාරයේ ප්‍රාග්ධන ගිණුමේ ආරම්භක ශේෂ විදියට. එතකොට මේකෙදි අපිට නදීගේ අපිට බලන්න පුළුවන් නදී ඉඩමක් ගැන තියෙනවා 1500කට. එතකොට අපිට ඒක විස්තරය යටතේ අපිට මෙතනින් ඉඩම කියලා ලියලා අපිට 1500ක් දාන්න පුළුවන් නදීට, ගංගාගේ සාගරගේ නෑ. ඊට පස්සේ ගොඩනැගිලි නදී හා ගංගා දෙන්නම 1000 බැගින් ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතන ලියන්න පුළුවන් ගොඩනැගිලි කියලා. ගොඩනැගිලි 1000 ගාන දෙන්නම තියෙනවා නදී සහ ගංගා. සාගරගේ නෑ. ඊට පස්සේ කාර්යාල උපකරණ තියෙනවා. ඒවා තියෙන ගංගාගේ විතරයි. ඒකත් 1000ක් කියලා තියෙන්නේ. මම මෙතන ලියන්න කාර්යාල උපකරණ ගංගාගේ 1000ක් තියෙනවා. සාගරගේ නෑ. මුදල් විදියට ගෙනත් තියෙනවා නදී 500ක්. හරි. මෙන්න මෙහෙම තමයි අපි සාමාන්‍යයෙන් අපිට අවුල් ව්‍යාපාර ගාණක් ගත්තාම සමහරක් වෙලාවට ප්‍රාග්ධනයේ ශේෂ දෙනවා. නමුත් මෙහිදී ශේෂ දීලා නැහැ. මෙතනදී කියලා තියෙන්නේ ප්‍රාග්ධනයට දායකත්වයේ දක්වන ආකාර කිහිපයක් තියෙනවා. නදී ඉඩමක් අරන් එනවා, ගොඩනැගිල්ලක් අරන් එනවා, මුදල් අරන් එනවා, ගංගා ගොඩනැගිලි සහ කාර්යාල උපකරණ, සාගර කියන්නේ අලුත් හවුල්කරු. ඒක අපි පස්සේදී සලකා බලමු. ඉතින් ඔය ආකාරයට අපි පළවෙනියෙන්ම මෙහිදී ප්‍රාග්ධන ශේෂ අපි සටහන් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉතින් මේකේ අපි ප්‍රාග්ධන ශේෂ සටහන් කරගත්තා. ඊට පස්සේ හවුල් ව්‍යාපාරයේ කොන්දේසි ටික තියෙනවා. ඒ කියන්නේ terms and conditions of the partnership. ඉතින් අපි ඒ ටිකට කලින් අපි යන්න ඕනේ කොහෙටද? additional information නැත්තම් අමතර තොරතුරු වලට. හරි. අපි අමතර තොරතුරු වලට. වර්ෂය තුලදී නදී විසින් රුපියල් 80000ක පිරිවැය වූ භාණ්ඩ ව්‍යාපාරයෙන් ලබාගෙන ඇත. මෙය ව්‍යාපාරයේ ගිණුම් පොත්වල සටහන් කරගෙන නොමැත. වර්ෂය තුලදී 80000ක පිරිවැය වූ භාණ්ඩ නදී ව්‍යාපාරයෙන් ලබාගෙන ඇත. එතකොට දැන් හවුල්කරුවෙක් තමන්ගේ හවුල් ව්‍යාපාරයෙන් යම්කිසි දෙයක් පෞද්ගලික උමනාවකට ලබා ගන්නවා නම් ඒක අපි ගිණුම්කරණයේදී විශේෂ වචනයක් කියනවා ගැනිලි කියලා. ඉතින් මේ ගැනිලි කිව්වමත් ඔයාලා පුතාලා දැනගන්න ඕනේ මේ ගැනිලි කියන දෙයක් විවිධාකාරයෙන් අපිට තියෙන්න පුළුවන් නේ. ගැනිලි කියන දේ. දැන් ගැනිලි කියන්නේ අපි සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාර අපි පෞද්ගලික ප්‍රයෝජනයට මොනවා හරි ගන්නවා නම් අන්න ඒක අපි හඳුන්වනවා ගැනිලි කියලා. එතකොට මේ ගැනිලි අපිට හඳුන්වන්න පුළුවන් ගැනිලි වර්ග කීපයක් තියෙනවා. එකක් අපිට හඳුන්වන්න පුළුවන් මුදල් ගැනිලි කියලා. ඒ කියන්නේ අපි ව්‍යාපාරයෙන් ගන්න මොනවද? සල්ලි තමයි ගන්නෙ. ඒවට අපි කියනවා මුදල් ගැනිලි කියලා. එතකොට ආය අපි කියනවා ගැනිලි වර්ගයක් තියෙනවා භාණ්ඩ ගැනිලි කියලා. ව්‍යාපාරයෙන් අපි ගන්නෙ මොනවද? ව්‍යාපාරේ අපි මිලදී ගත්ත භාණ්ඩ ප්‍රමාණයක් අපි අපේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගන්නවා. ඊට පස්සේ සමහරක් වෙලාවට අපි කියන ගැනිලි වියදම් ආකාරයෙන් තියෙන්නත් පුළුවන්. ඒක සමහරක් වෙලාවට හවුල් ව්‍යාපාරය අපේ පෞද්ගලික වියදම් ගෙවනවා. දැන් උදාහරණයක් විදිහට හවුල් ව්‍යාපාරය විසින් මගේ ගෙදරේ විදුලි බිල ගෙවුවොත් ඒක ගැනිලි තමයි. නමුත් ඒක අර වියදම් ආකාරයේ එන ගැනිලි වර්ගයක්. ඉතින් ගැනිලි කියන ආකාරය කොටස් තුනකට යන්න පුළුවන්. මෙතනදී අපිට කියලා තියෙන දෙවෙනි වර්ගය ගැන භාණ්ඩ ගැනිලි තමයි කියලා තියෙන්නේ. ඒතර භාණ්ඩ ගැනිලි සම්බන්ධයෙන් මෙතෙක් එයාලා කියනවා කිසිම සටහනක් තියලා නැහැ කියලා. ගැනිලි අපි රෙකෝඩ් කරන්නේ මොකේද? ප්‍රාග්ධන ගිණුමද ජංගම ගිණුම. සාමාන්‍යයෙන් අපි ගැනිලි ගත්තාම ඔයාලා ගලුවට එන්න ඕනේ. ගැනිලි යන්න ඕනේ මොන ගිණුමටද? ජංගම ගිණුමට තමයි ගැනිලි යන්නේ. ජංගම ගිණුමට ගැනිලි හර වෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ ගැනිලි වර්ගය මොකක්ද කියලා. මෙතනදී අපිට ගැනිලි තියෙන මොනවද? භාණ්ඩ ගැනිලිනේ. ඒතර භාණ්ඩ ගැනිලි කියන්නේ ව්‍යාපාරයේ අපි මිලදී ගත්ත අයිතමෙන් නැත්නම් අපේ තියෙන ඉන්වෙන්ටරි එකෙන් අපි යම්කිසි කොටසක් ගන්නවා. එතකොට අපි භාණ්ඩ ගැනිලි සටහන් කරලා නැත්නම් මේ වන විටත් ඔයාලා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. දැන් අපි විකුණුම් පිරිවැය හදනකොට අපේ සමීකරණය මොකද්ද? ආරම්භක තොගය එකතු කිරීම ගැනුම් ඒ දෙකේ එකතුවෙන් අපි සාමාන්‍යයෙන් අවසාන තොගය අඩු කරනවා. එතකොට මෙහිදී අපිට භාණ්ඩ ගැනිලි තියෙනවා කීයක්ද? 80000ක්. එතකොට මේ 80000 මේකෙදි කන්සිඩර් කරලාද? ඒ කියන්නේ මේකෙදි සලකා බලලාද? සලකා බලලා නැහැ. එතකොට දීලා තියෙන විකුණුම් පිරිවැය හරිද?
දීලා තියෙන විකුණුම් පිරිවැයත් අපිට එතකොට සලකන්න වෙනවා වැරදි කියලා. මොකද මේ සටහන් සමහර ඒවා කරලා නැහැ. එතකොට අනිවාර්යෙන් විකුණුම් පිරිවැය වැරදි. ඊට පස්සේ අපි යන් එතකොට මේක දීලා තියෙන විකුණුම් පිරිවැය කීයද කියලා බලන්න. විකුණුම් පිරිවැය අපිට දීලා තියෙන 1800ක් කියලා. 1800ක්. අපි ඒක ලියාගමු දී ඇති විකුණුම් පිරිවැය කියලා. දී ඇති විකුණුම් පිරිවැය කියලා අපි ලියාගමු. එතකොට අපිට එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ මෙතන දීලා තියෙන විකුණුම් පිරිවැය වැරදි කියලා. ලබා දී ඇති විකුණුම් පිරිවැය. ලබා දී ඇති විකුණුම් පිරිවැය. ලබා දී ඇති විකුණුම් පිරිවැය මෙතනින් අපිට පේනවා අපේ ශේෂපත්‍රය ශේෂ පිරික්සුම බැලුවොත් 1800. ලබා දී ඇති විකුණුම් පිරිවැය 1800. ඒ කියන්නේ අපේ මේක වැරදිනේ. ඒතකොට විකුණුම් පිරිවැයෙන් ඇත්තටම අපිට අර අපි මිලට ගන්නා ගැනුම් වලින් ඇත්තටම අඩු වෙන්න ඕන කීයක්ද? හරිනම් 80000ක් අඩු වෙන්න ඕනේ. මොකද මෙතනදී අපේ ව්‍යාපාරයේ නදී ලබා ගන්නේ භාණ්ඩ ගැනීම. ඒතකොට භාණ්ඩ ගැනීම අනිවාර්යෙන් ජංගම ගිණුමට හර වෙලා මිලදී ගැනුම් කියන ගිණුමට නැත්නම් ගැනුම් කියන ගිණුමට බැර වෙනවා. ඒ කියන්නේ ගැනුම් වලින් මේක අඩු වෙන්න ඕනේ. ඉතින් මෙතනදී අපිට ගැනුම් විදිහට අපිට විශේෂයෙන් හඳුනාගත් අයිතමයක් දීලා නැහැ අපේ ගානේ. නමුත් විකුණුම් පිරිවැය දීලා තියෙනවා. ඒතර විකුණුම් පිරිවැයට අපි ගැනුම් එකතු කරනවා. ගැනුම් වල අඩුවක් සිදු වෙනවා නම් මොකද කරන්න ඕනේ? ඒක විකුණුම් පිරිවැයෙන් දීලා තියෙන විකුණුම් පිරිවැය අපි අඩු කරන්න ඕනේ. මෙතනින් මයිනස් ලකුණක් දාලා නැත්නම් ඍණ ලකුණක් දාලා ඔයාලා ලියන්න පුළුවන්. නදීගේ භාණ්ඩ ගැනිලි. භාණ්ඩ ගැනිලි. එතකොට නදීගේ භාණ්ඩ ගැනිලි අපිට ආව 80ක් කියලා ඒක මෙතනින් අඩු කරන්න ඕනේ. ඒ වගේම ජංගම ගිණුමට ඒක හර කරනවා ගැනිලි කියලා නදීට 80ක්. ගැනිලි කියලා 80ක් හර කරනවා. ඊට පස්සේ අපි ඊළඟ අතිරේක තොරතුරට වර්ෂය තුලදී ගංගා විසින් සිය පෞද්ගලික මුදල් භාවිතා කර මිලදීගත් පිරිවැය ලක්ෂ 4ක් වූ භාණ්ඩ හවුල් ව්‍යාපාරයට ලබා දී ඇත. මෙම භාණ්ඩවල පිරිවැය ගංගා විසින් ව්‍යාපාරයට කරන ලද ප්‍රාග්ධන දායකත්වයක් ලෙස සැලකීමට තීරණය කරන ලදී. එතකොට මේකෙදි කියනවා අපේ කවුද ගංගා විසින් ලක්ෂ 4ක භාණ්ඩ මිලටීගෙන ඇත කියලා. එතකොට ඒ ගංගා විසින් ඒක මිලදීගෙන තියෙන්නේ එයා කියන්නේ එයාගේ පෞද්ගලික මුදල් යූස් කරලා තමයි ඒ ලක්ෂ 4ක භාණ්ඩ මිලදීගෙන තියෙන්නේ. එතකොට අපි මොනවා හරි මිලදී ගත්තා නම් මොකද්ද සටහන? ව්‍යාපාරේ ඒක ගැනුම් යටතට එන්න ඕනේ. නමුත් මේක මෙයාගේ පෞද්ගලික මුදල් වලින් අරන් තින්න අපි බලමු. ඒතර මේක ප්‍රාග්ධන දායකත්වයක් ලෙස සලකන්න කියලා තියෙනවා කාගේද? ගංගාගේ. ඒතර ප්‍රාග්ධන දායකත්වය නම් අපි කලින් කතා කරා අපේ ඔක්කොම ප්‍රාග්ධන ගිණුමට බැර තමයි උනේ. ඉතින් මේකත් ප්‍රාග්ධනයක් විදිහට සලකන්න කියලා කියනවා. එතකොට මෙතනදී අපිට මිලදී ගැනුම් තමයි අපිට වැඩි වෙන්නේ. ඒ කියන්නේ අපේ ආයෙත් විකුණුම් පිරිවැය හදලා තියෙනක හරියද? නෑ වැරදි. මොකද මේ වගේ ගනුදෙනු ඒකේ සටහන් කරලා නෑ. කලින් එක සටහන් කළත් නෑ, මේක සටහන් කළත් නෑ. එතකොට අපිට දැනට තියෙන විකුණුම් පිරිවැය වැරදි. ඊට පස්සේ මේකේ තියෙනවා නමුත් මේ සම්බන්ධයෙන් පොත්වල කිසිදු සටහනක් නොමැත. කෙසේ වුවද මේ සියලු භාණ්ඩ වර්ෂය තුලදී විකුණා ඇති අතර එය විකුණුම් ගිණුමේ සටහන් කර ඇත. එතකොට ඒක ප්‍රශ්නයක් නෑනේ. විකුණුලා තියෙනවා. ඒ හින්දා විකුණුම් ගිණුමේ තියෙනවා. නමුත් අර මිලටී ගත්ත භාණ්ඩ ටික ගැනුම් ගිණුමට දාලත් නෑ. මේක ප්‍රාග්ධන දායකත්වයක් ලෙස සලකලා කියලා ඒක ඒ අදාළ හවුල්කරුවාගේ ප්‍රාග්ධන දායකත්වයක් විදිහට සලකලත් නෑ. එතකොට දැන් මේකේ ගංගා ව්‍යාපාරයට භාණ්ඩ අරන් දීලා තියෙනවා කීයද? ලක්ෂ 4ක භාණ්ඩ. එවනේ මේක සලකලා තියනවාද? එතකොට කවුරු හරි භාණ්ඩ මිලට ගත්තොත් ඒක එන්නේ ගැනුම් යටතේ. නමුත් විකුණුම් පිරිවැය හදනකොට ඒක අරගෙන නැහැ. එතකොට මෙතනදී අරන් තියෙන ගැනුම් අගය වැරදි. නමුත් ගැනුම් විදිහට අපිට අගයක් දීලා නැහැ. ඒ නිසා ලබා දී ඇති විකුණුම් පිරිවැය අපි කතා කරා ඒක වැරදි කියලා. කලින් අපි ගැනිලි අඩු කර 80ක්. නමුත් මෙතනදී මිලදී ගැනුම් වැඩි වෙන්න ඕනේ. නමුත් එයාලා ඒක එකතු කරලා නැහැ. එතකොට මෙතනදී අපිට එකතු කරන්න පුළුවන් ගංගාගේ
ගංගාගේ මිලට ගැනුම් කියලා අපිට එකතු කරන්න පුළුවන් අපිට 400ක්. ඒ වගේම මේක කියනවා ඒ කියන්නේ අපි මිලට ගැනුම් ගිණුමට මේක හර කරන්න ඕනේ. ඒකයි අපි මේ විකුණුම් පිරිවැයට මෙතනදී එකතු කරන්නේ. ඉතින් පුතාලා හැම වෙලේම ඔයාලා මේක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ මෙතනදී අපි කතා වෙන්නේ මොකද්ද කියන එක ඔයාලා තේරුම් ගන්න ඕනේ. එතකොට මෙතනදී අපිට ගැනුම් කියලා අගයක් දීලා නැති නිසා තමයි අපි මෙතනදී විකුණුම් පිරිවැයට මෙන්න මේ 400 එකතු කරන්නේ. ඒ වගේ මේක කියලා තියෙනවා ගංගාගේ මේක ප්‍රාග්ධන දායකත්වයක් විදිහට සලකන්න කියලා. එතකොට අපිට මෙතනදී මෙතන අපි ගැනුම් කියලා ලියලා අපිට දාන්න පුළුවන් ගංගාගේ යටතේ 400ක් අපිට ලැබිලා තියෙනවා. ඒක ප්‍රාග්ධන දායකත්වයක් විදිහට සලකන්න කියලා තියෙනවා. අන්න ඒ නිසා අපි මෙන්න මේ 400 ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා ගංගාගේ තීරුව යටතේ. ඊට පස්සේ අපි යන් ඊළඟ අපේ අමතර තොරතුරට නදී විසින් ලබා දුන් ණය සඳහා පොලිය ගෙවා හෝ ගිණුම් කර නොමැත. හරි. අපි යන් නදීගේ ණය කීයද බලන්න. නදී අපිට ණය දීලා තියෙන අපේ ශේෂ පිරික්සුමට යන්. ශේෂ පිරික්සුමේ තියෙනවා 2019 ජනවාරි 1 වෙනිදා නදී විසින් ලබා දුන්න ණය තියෙනවා 1500ක්. නදී විසින් ලබා දුන්න ණය තියෙනවා කීයද? 1500ක් තියෙනවා නදී විසින් ලබා දුන්න ණය. ඊට පස්සේ මේක ලබා දීලා තියෙන දිනයත් වැදගත්. දිනේ කවද්ද දීලා තියෙන්නේ? දිනේ දීලා තියෙන්නේ මේක 2019 ජනවාරි 1 වෙනිදා කියලා. හරි. ඊට පස්සේ බලන්න අපි හවුල්කරුවෙක්ගෙන් ණයක් ගත්තොත් අපිට අයත් වෙන කියන්නේ අපිට ගෙවන්න සිදු වෙන පොලි අනුපාතය කීයද කියලා ඒක හවුල් ව්‍යාපාරයේ ගිවිසුමේ ඇති. අපි බලමු 108ක පොලියක් කියලා තියෙනවා. 108ක පොලියක්. එතකොට සාමාන්‍යයෙන් අපේ ණය මුදල වෙන්නේ 1500යි. මේක 108ක පොලියක් ගත්තොත් අපිට එනවා උත්තරේ විදිහට අපිට උත්තරේ විදිහට ලැබෙනවා 120ක් කියලා. එතකොට මේ පොලිය අපි කියන්නේ මේ අදාළ පුද්ගලයාට නැත්නම් අපි කියනවා නදීනේ අපිට මේ ලෝන් එක දීලා තියෙන ණය නදීට ලැබිය යුතු වාර්ෂික පොලිය. නමුත් මේ ලෝන් එක අපි අරන් තියෙන්නේ කවද්ද? 2019 ජනවාරි 1 වෙනිදා. නමුත් අපේ ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ කවද්ද? 2019 මාර්තු 31. එතකොට අපි බලන්න ඕනේ වාර්ෂික පොලිය නෙමේ වර්ෂයට අදාළ වෙච්ච පොලියනේ. එතකොට මේ වර්ෂයට අදාළව ඇත්තටම අපිට කාලච්ඡේද සංඛ්‍යාව ගත්තොත් ඇත්තටම තියෙන මාස 3ක්නේ. මොකද මේ ණය මුදල අරන් තියෙන්නේ 2019 ජනවාරි 1 වෙනිදා. අපේ ගිණුම් වර්ෂය ඉවර වෙන්නේ 2019 3.31. එතකොට එතනින් එහාට අපි මේ වර්ෂයට අදාළ කරනවද? එතකොට මේ කියන්නේ පුතා උපචිත සංකල්පයත් එක්ක. උපචිත සංකල්පය කියන්නේ හැම වෙලෙම අපිට වර්ෂයට අදාළ ප්‍රමාණය විතරක් ගන්න කියලා. එතකොට 120ක් තිබ්බට ඇත්තන මාස කීයක පොලියද අපිට එන්න ඕනේ? 3ක පොලිය. එතකොට 120 අපිට බෙදන්න පුළුවන් 12න්. ඒ කියන්නේ මාස 12 හින්දා තමයි 12න් බෙදන්නේ. එතකොට එක මාසයකට එනවා අපිට 10යි කියලා. මාස 3කට වැඩි කරාම අපිට එනවා ණය පොලිය 30යි කියලා. ඊට පස්සේ මේ පොලිය සටහන් කරලත් නැහැ, ගෙවලත් නැහැ කියනවා. එතකොට මේ පොලිය කාටද හිමි විය යුත්තේ? මේ පොලිය හිමි විය යුත්තේ නදීට. එතකොට නදීගේ ගිණුමට මේක බැර වෙනවා. ඒ වගේ මේක හවුල් ව්‍යාපාරයේ වියදමක්. ඒක නිසා හවුල් ව්‍යාපාරේ අපි ලාභය හෝ අලාභය ගණන් කරනකොට හවුල් ව්‍යාපාරයේ වියදම් යටතේ අපි මේක දක්වනවා ණය පොලි කියලා 30. ණය පොලි. ණය පොලි නදීගේ 30යි. හවුල් ව්‍යාපාරයේ වියදම් යටතේ අපිට දාන්න පුළුවන් ණය පොලි 30යි කියලා. හරි. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ගංගාගේ පෞද්ගලික ආදායම් බද්ධ වූ 65000 ව්‍යාපාරය විසින් ගෙවා ඇත. මේ ව්‍යාපාරය මෙහෙයුම් වියදමක් ලෙස සලකා ඇත. එතකොට දැන් මේකේ අපිට ගංගාගේ පෞද්ගලික ආදායම් බදු වියදම ව්‍යාපාරයෙන් ගෙවන්න පුළුවන්ද? ව්‍යාපාරයෙන් ගෙවන්න පුළුවන් ව්‍යාපාරයේ බදු වගකීම. නැත්නම් ව්‍යාපාරයේ ආදායම් බදු ගංගාගේ පෞද්ගලික ගෙවන්න පුළුවන්ද? ගෙවන්න බෑ. එහෙම ගෙවලා තියෙනවා නම් ඒක අපි සලකන්න ඕනේ මොකක් විදියටද? ගැනිලි විදියට. ගැනිලි කිව්ව එකේ මම කලින් කිව්වා මේකේ තුන් වර්ගයක් තියෙනවා. මුදල් ගැනිලි, භාණ්ඩ ගැනිලි සහ ගැනිලි සමහරක් වෙලාවට සිදු වෙනවා වියදම් විදියට. එතකොට මේකත් වියදම් ආකාරයෙන් සිදු වූ ගැනිලි. එතකොට ගැනිලි අනිවාර්යයෙන් මම කිව්වා ජංගම ගිණුමට හර වෙන්න ඕනේ. එතකොට මෙතනදී අපි ගැනිලි අරන් තියන්නේ අපේ ගංගා. එතකොට 65000ක් ගංගාගේ ගිණුමට හර වෙන්න ඕනේ ගැනිලි කියලා.
ගැනිලි කියලා 65000ක් හර වුණා. ඊට පස්සේ දැන් මෙයාලා කියනවා මේ ගැනිලි ටික ඇත්තටම මේ අපි දැන් තියෙන්නේ කාගේකින් මේ ව්‍යාපාරයේ වියදම් ඇතුලේ තමයි තියෙන්නේ. ඒතර ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම් ඇතුලේ තමයි තියෙනවා කියන්නේ. ව්‍යාපාරයේ මෙහෙයුම් වියදම් තියෙන අපිට 1200ක්. ඒතර 1200න් මෙන්න මේ 65000 අපි අයින් කරන්න ඕනේ. මොකද මේ 65000 ව්‍යාපාරයේ වියදමක් නෙමෙයිනේ. එතකොට අපි මෙහෙයුම් වියදම් තියෙන 1200ක් ඒකෙන් අපි 65ක් අඩු කරාම අපිට එනවා 1135ක් කියලා. අන්න ඒක තමයි අපිට හරි මෙහෙයුම් වියදම් වගේනේ. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් ගෙවන්න බෑනේ පෞද්ගලික එක්කෙනෙක් ගේවා. එතකොට අපි ඒක අදාළ හවුල්කරුවාගේ ජංගම ගිණුමට හර කරනවා ගැනිලි කියලා 65000ක්. ඒ වගේ මේක මෙහෙයුම් වියදම් ගිණුමෙන් අපි ඉවත් කරන්න ඕනේ. මෙහෙයුම් වියදම් කියන්නේ වියදමක් ගිණුමක්. එතකොට ඒකේ හර පැත්තේ තියෙන හින්දා අපි ඒක බැර පැත්තට දානවා. එතකොට අපිට එන්නේ අපිට තිබ්බ මෙහෙයුම් වියදම් 1200යි. අපි 65000ක් අඩු කරා. දැන් අපිට එන්නේ මෙහෙයුම් වියදම් කියලා 1135යි. 1135 ඒක අපි දාගන්නවා මෙහෙයුම් වියදම් කියලා. හරි. ඊට පස්සේ අපි යම් බලන්න ව්‍යාපාරයේ විසින් ගෙවූ රක්ෂණ වාරිකවල ඊළඟ අමතර තොරතුර ව්‍යාපාරයේ විසින් ගෙවූ රක්ෂණ වාරික තියෙනවා සුපිරි වෙළඳපොළ සඳහා ගිනි රක්ෂණය ලක්ෂ 3යි නදීගේ ජීවිත රක්ෂණය ලක්ෂ 2යි. එතකොට සාමාන්‍යයෙන් අපි හවුල් ව්‍යාපාරවල ආදායම් ප්‍රකාශනය දක්වන්නේ හවුල් ව්‍යාපාරයට අදාළ වෙන වියදම්. එතකොට මෙතනදී අපිට කියලා තියෙනවා ව්‍යාපාරයේ විසින් ගෙවූ රක්ෂණ. ඒතර ගෙවූ රක්ෂණ වාරිකවල ඔයාලට පේනවා ශේෂ පිරික්සුමේ තියෙනවා අපිට 500ක්. ඒ 500 බ්‍රේක්අප් එක නැත්තම් ඒක හැදුන විදිය තමයි මෙතන අපිට 300ක් ව්‍යාපාර වෙනුවෙන් 200ක් නදී වෙනුවෙන් කියලා ගෙවලා තියෙන්නේ. 300 හරිනේ. මොකද ඒක සුපර් මාකට් එකක් සුපිරි වෙළඳසැලක් තමයි මෙයාලා පවත්වාගෙන යන්නේ හවුල් ව්‍යාපාරයක් විදියට. ඉතින් ඒකෙදි කරන රක්ෂණ වාරිකයේ අධිමානයෙන් හවුල් ව්‍යාපාරයට අදාළ වෙනවා. ඒ නිසා එන්නේ 300 අපිට රක්ෂණ වාරික කියලා අපිට හවුල් ව්‍යාපාරයේ වියදම් විදියට දක්වන්න පුළුවන්. 300 රක්ෂණ වාරික. හරි 300 අපි රක්ෂණ වාරික විදිහට දැම්මා. ඊට පස්සේ 200ක් තියෙනවා. ඒක තියෙන නදීගේ ජීවිත රක්ෂණය. ඒත් නදීගේ ජීවිත රක්ෂණය 200ක් කියලා තියෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන් අපි ඒකත් අපි ගැනිලි විදිහට තමයි හඳුන්වන්නේ. මොකද නදීගේ පෞද්ගලික වියදම් ගෙවන්න බෑ අපිට මේ ව්‍යාපාරයෙන්. එතකොට ඒක නදීගේ ජංගම ගිණුමට අපි හර වෙනවා. එතකොට හවුල් ව්‍යාපාරයේ දැනටමත් අපිට 500ක් අඩු කරලා තියෙනවා රක්ෂණ වාරික විදියට. ඉතින් ඒ 500න් අපි 200ක් අඩු කරලා අපි 300 විතරයි ගත්තේ. අර 200 ගන්නෙ නෑ. හේතුව අපි එකෙන් අයින් කරන්න ඕනේ. ඒක නදීගේ පෞද්ගලික රක්ෂණ වාරිකයෙන් හින්දා රක්ෂණ වාරික ගිණුමට බැර වෙනවා. ජංගම ගිණුමට හර වෙනවා නදීගේ ජීවිත රක්ෂණය කියලා තියෙන රක්ෂණ වාරිකය ලක්ෂ 2ක් කියලා. ඒකත් එතකොට අපිට එන්නේ ගැනිලි කියලා. හරි. අපි එතකොට ඒකත් කරා. එතකොට ඒකත් ප්‍රශ්නයක් නැහැ. මොකද රක්ෂණ වාරිකේ සම්පූර්ණ ගාණ 500ක් තිබ්බා. අපි ගත්තේ 300 විතරයි. මොකද ඒක තමයි අදාළ වෙන ප්‍රමාණය. 200 අපි ගත්තේ නැහැ. 200 අයින් කරා. ජංගම ගිණුමට ඒක අපි රෙකෝඩ් කරා ගැනිලි කියලා. ඊට පස්සේ තියෙනවා 2019 3:31 දින සාගර හවුල්කරුවෙකු ලෙස ව්‍යාපාරයට බැඳුනි. 2019 3:31 කීයද කියන්නේ කවද්ද? මං කිව්වා මේකේ පළවෙනිම අපි ආරම්භක දිනය සහ අවසාන දිගය හඳුනා ගන්න ඕනේ. එතකොට මේක අවසාන දිනය. එතකොට ව්‍යාපාරයේ අවසානයේදී තමයි සාගර එන්නේ. එතකොට මේ අවුරුද්දේ කරපු වැඩ කටයුතු වල මේ අවුරුද්දේ ව්‍යාපාරයේ ලාභය සාගරට අයිතිද? සාගරට අයිති නෑ. මොකද එන්නේ අන්තිම දවසේ ඉඳන්. පළවෙනි දවසේ ආවනම් ඔන්න පළවෙනි දවසේ හරි ව්‍යාපාරයේ මැද හරි ආවනම් සාගරට අයිති. නමුත් සාගර එන්නේ ව්‍යාපාරයේ අන්තිම දවසේ. ඒ හින්දා සාගරට අයිති නෑ. ඒක හොඳට ඔළුවේ මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔහු රුපියල් ලක්ෂ 15ක් ප්‍රාග්ධනය ලෙස හවුල් ව්‍යාපාරයට යෙදුව අතර එය වෙනම ගිණුමක සටහන් කර ඇත. නදී ගංගා හා සාගර අතර නවලාබලාම අනුපාතය 3:2 වේ. 3:2 එකක් වේ. මෙදිනට ව්‍යාපාරයේ කීර්ති නාමය ලක්ෂ 6ක් ලෙස ඇත්තමේන්තු කර ඇත. කෙසේ වුවද මෙය ගිණුම් කර නොමැත. රයිට්. අපිට කියනවා සාගර අරන් එනවලු ලක්ෂ 15ක මුදලක්. එතකොට ඒක අපි රෙකෝඩ් කරමු. මේක මුදල් ගිණුමට හර වෙනවා. ප්‍රාග්ධනයක් නිසා ප්‍රාග්ධනය අරන් එන්නේ. ප්‍රාග්ධනය නිසා ප්‍රාග්ධන ගිණුමට බැර වෙනවා. මේකෙදි මුදල් කියලා අපිට 1500ක් දාගන්න පුළුවන් සාගරගේ තීරුව යටතේ. ඒකත් හරි. ඊට පස්සේ අපිට කියනවා
නව ලාභ අනුපාතය දෙනවා 3ට 2ට 1 කියලා. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා මේකේ තියෙන ලාභ අනුපාතය මොකක්ද කියලා. අපි යන් මේ හවුල් ව්‍යාපාරයේ කොන්දේසි වලට කියනවා හවුල්කරුවන්ගේ කොන්දේසි යටතේ පළවෙනි කොන්දේසිය තියෙනවා හවුල්කරුවා අතර ලාභ ඔවුන් විසින් 2018 4.1 දින හඳුන්වා දුන් ප්‍රාග්ධනයේ අනුපාතයට බෙදා ගන්න කියලා. හරි. 2018 හඳුන්වා දුන්න ප්‍රාග්ධන අනුපාතය දැන් මම මේ මෙතනින් පෙන්නලා තියෙනවා. ඉඩම් හඳුන්වලා දුන්න 1500ක් නදී, ගොඩනැගිලි 1000යි නදී and ගංගා, කාර්යාල උපකරණ ගංගා විතරක් 1000යි, මුදල් 500යි. එතකොට ඔයාලට පේනවා නදීගේ සම්පූර්ණ ප්‍රාග්ධන දායකත්වය කීයද? නදීගේ ප්‍රාග්ධන දායකත්වය අපිට එන්නේ 3000යි කියලා. ගංගාගේ ප්‍රාග්ධන දායකත්වය කීයද? 2000යි. එතකොට 3000ට 2000 කියලා තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට මේක තවත් පොඩි කරොත් අපිට ගන්න පුළුවන් මේක 3ට 2 අනුපාතය කියලා. 3ට 2 අනුපාතය තමයි මෙයාලගේ කලින් තිබ්බ ලාභ අනුපාතය. එතකොට මෙතනදී අපිට ලියන්න පුළුවන් 3ට 2 අනුපාතය. මේක පැරණි ලාභ අනුපාතය. මේක නව ලාභ අනුපාතය. එතකොට මේ පැරණි සහ නව ලාභ අනුපාතය අපිට වැදගත් වෙනවා අපි කීර්ති නාමය ගණන් කරනකොට. එතකොට අපිට මෙතන කියලා තියෙනවා කීර්ති නාමය ඇස්තමේන්තු කරලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ අපිට කීර්ති නාමය ගණන් කරන්න නැහැ. ලක්ෂ 6ක් කියලා කීර්ති නාමය තියෙනවා. ඊට පස්සේ අපි කීර්ති නාමය සම්බන්ධයෙන් මොනවද තියෙන්නේ කියලා බලන්න අපි යන් හවුල් ව්‍යාපාරයේ කොන්දේසි වලට වේතන ගැන කියලා තියෙනවා. අපි වේතන ගැන කතා කරමු. හවුල් ව්‍යාපාරයන් ණය සඳහා පොලි අපි ගත්තා. ව්‍යාපාරය තුළ කීර්ති නාම ගිණුමක් පවත්වා නොගන්නා අතර හවුල් ව්‍යාපාරයේ කීර්ති නාමය හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් තුලින් ගැලපිය යුතු වේ. හරි. එතකොට මේකෙදි අපිට ජර්නල් එන්ට්‍රි එකක් යූස් කරන්න වෙනවා. ඒ කියන්නේ මං කියන්නම් හවුල් ව්‍යාපාර ගිණුමක් අපි හවුල් ව්‍යාපාර ගණන් ගැන කතා කරනකොට සමහරක් වෙලාවට කීර්ති නාම ගිණුම පවත්වාගෙන යන්නත් පුළුවන්. සමහරක් වෙලාවට හවුල් ව්‍යාපාරය තුළ කීර්ති නාම ගිණුම පවත්වාගෙන යන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් මෙතනදී අපිට හරියටම කියලා තියෙනවා මේ ව්‍යාපාරයේ හවුල් ව්‍යාපාරයේ හවුල් කීර්ති නාම ගිණුම පවත්වාගෙන යන්නේ නැහැ කියලා. නමුත් අපි මෙතනට අදාළ වෙන න්‍යාය කොටසත් අපි මෙතනදී ඉගෙන ගමු. හවුල් ව්‍යාපාරය තුළ කීර්ති නාම ගිණුමක් පවත්වාගෙන යනවා නම් ඒකේ ජර්නල් එන්ට්‍රි එක වෙන්නේ මම මෙතන දාලා තියෙනවා. කීර්ති නාම ගිණුම හර වෙනවා, ප්‍රාග්ධන ගිණුම් බැර වෙනවා. අදාළ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් ඒක අපි යූස් කරන්නේ එතකොට පැරණි ලාභ අනුපාතය. එතකොට කීර්ති නාම ගිණුමක් අපි පාවිච්චි කරනවා නම් කීර්ති නාම ගිණුමට ඒ අදාළ කීර්ති නාමය හර and අර පැරණි ලාභ අනුපාතය අනුව ඒ කීර්ති නාමය ඒ අදාළ පරණ හවුල්කරුවන් අතර බෙදෙනවා. ඒතර ඒක තමයි අපේ කීර්ති නාම ගිණුම පවත්වාගෙන යනවා නම් අපේ දිත්ත සටහන ඒක විතරයි. නමුත් අපි හවුල් ව්‍යාපාරයක කීර්ති නාම ගිණුමක් පවත්වාගෙන යාමට තීරණය කරන්නේ නැත්නම් ඒ කියන්නේ මෙන්න මේ වගේ සිටුේෂන් එකකදී එතකොට අපි මොකද්ද කරන්න ඕනේ? එතකොට අපි අර දැන් හවුල් ව්‍යාපාර එක කීර්ති නාම ගිණුමක් පවත්වාගෙන යනකොට ගත්ත පළවෙනි සටහන තියෙන්නේ. ඒක ඒ විදිහටම එනවා. ඒ කියන්නේ කීර්ති නාම ගිණුමට හර වෙනවා. හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් බැර වෙනවා. පැරණි ලාභ අනුපාතයට. ඊට පස්සේ තව එන්ට්‍රි එකක් එනවා. හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් වලට හර වෙනවා. නව ලාභ අනුපාතයට කීර්ති නාම ගිණුම බැර වෙනවා. කීර්ති නාම ගිණුම බැර වෙනවා. ඒතර ඔයාලට කලින් තේනවා කලින් අපි බැර කරේ පැරණි අනුපාතයට. මෙතනදී අපි හර කරන්නේ නව අනුපාතයට. එතකොට ඔයාලට පේනවා මෙතනදී අපිට පළවෙනියම ඒ කියන්නේ අපිට මෙතනදී යූස් කරන්න මේකේ දෙවෙනි ක්‍රමයනේ. දෙවෙනි ක්‍රමය. ඒතර දෙවෙනි ක්‍රමයේ දක්වලා තියෙන්නේ පළවෙනියම අපි කීර්ති නාම ගිණුමට මේක හර කරනවා. ඊට පස්සේ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් වලට මේක බැර කරනවා පැරණි ලාභ අනුපාතයට. දැන් අපිට කීර්ති නාමය කීයද දීලා තියෙන්නේ? කීර්ති නාමය ඇස්තමේන්තු කරලා තියෙනවා ලක්ෂ 6යි කියලා. ඒතර මේ ලක්ෂ 6 පැරණි ලාභ අනුපාතයට බෙද්දාම 3ට 2ට බෙදෙන්න හින්දා මේ 3යි 2යි එකේ එකතුව 5න් අපි මේක බෙදනවා. එතකොට අපිට මේකේ පැරණි ලාභ අනුපාතයට 600 කීර්ති නාම ගිණුමට හර වෙනවා. ඊට පස්සේ මේකේ 360ක් බැල වෙනවා නදීට කීර්ති නාමය කියලා. 360ක් කීර්ති නාමය. ඊට පස්සේ ගංගාට 240ක් බැර වෙනවා. කීර්ති නාම ගිණුමට හර කරා ප්‍රාග්ධන ගිණුමට බැර කරා පැරණි ලාභ අනුපාතයට 3ට 2 අනුපාතය කියන එක තමයි මෙතනදී අපි යොදාගත්තේ. ඊට පස්සේ මම කිව්වා අවුල් ව්‍යාපාරයක කීර්ති නාම ගිණුම පවත්වාගෙන යන්නේ නැත්නම් අපිට දෙවෙනි ක්‍රමයට යන්න වෙන්නේ. එතකොට දෙවෙනි එන්ට්‍රි එක ප්‍රාග්ධන ගිණුම් වලට හර කරලා හවුල් ව්‍යාපාරයේ කීර්ති නාම ගිණුමට බැර කරනවා. කීර්ති නාමයට බැර කරන්නේ එකම ගානනේ. නමුත් හවුල් ව්‍යාපාරයේ මෙතන තියෙන නව ලාභ අනුපාතය.
නව ලාභ අනුපාතය අපි ගණන් කරා 3ට 2ට 1 කියලා. එතකොට අපිට ආයෙත් තියෙන 600මයි. නමුත් මෙතනදී අපේ අනුපාත වෙනස්. 600 බෙදනවා 3යි 2යි 5යි 5යි 1යි 6යි අපි බෙදනවා 6ෙන්. 6ෙන් බෙද්දාම අපිට එන්නේ 100යි කියලා. එතකොට අපි ඒක අදාළ ප්‍රමාණයෙන් වැඩි කරනවා. එතකොට කොටස් 3ක් යනවා නදීට, 2ක් යනවා ගංගාට, 1ක් යනවා සාගරට. එතකොට අපි මෙතනින් දානවා ආයෙත් කීර්ති නාමය කියලා. කීර්ති නාමය 300යි 200යි 100යි. ඉතින් මේක හරි ලේසි. ඉතින් මෙහෙම තමයි ප්‍රාග්තර ගිණුම හරහා හවුල් ව්‍යාපාරයේදී කීර්ති නාමය අපි ඇඩ්ජස්ට් කරන්නේ නැත්නම් ගලපන්නේ. එතකොට මේක හරියටම අපිට කියලා තියෙනවා කීර්ති නාම ගිණුමක් පවත්වාගෙන යන්නේ නැහැ කියලා. එතකොට අපේ ඔක්කොම අපේ අමතර තොරතුරු ටික ඉවරයි. ඊට පස්සේ අපිට යන්න පුළුවන් අපේ හවුල් ව්‍යාපාරයේ කොන්දේසි වලට. ඒකෙත් අපි පළවෙනි කොන්දේසිය ගත්තා ලාභ පැරණි ලාභ උන්පතේ ගණන් කරා. පොලිය ගත්තා, කීර්ති නාමය ගත්තා. අපිට තියෙන හවුල්කරුවන්ගේ අපිට මේ වේතන ගණන් කරන්න තියෙනවා. සෑම හවුල්කරුවෙකුම හවුල් ව්‍යාපාරය ආරම්භ කරන ලද දින සිට වූ පළමු මාසාය සඳහා 50000ක්ද ඊළඟ මාසාය සඳහා 60000ක්ද මාසික වේතන වලට හිමිකම් කියයි. එතකොට මේකේ සාගරාවේ අන්තිමටනේ. එයාට වේතන එන්නේ නැහැ. වේතන ලැබෙන්නේ කාටද? පඩි ලැබෙන්නේ කාටද? නදීටයි ගංගාටයි. පළවෙනි මාසාය කියනවා 50000යිලු මාසෙකට. ඒ කියන්නේ පළවෙනි මාසායට 50000 ගානේ 6 අපිට ලක්ෂ 3ක් හම්බෙනවා. ඊට පස්සේ මාසායට තව 10000ක් වැඩි වෙලා 60000 ගානේ තමයි හම්බෙන්නේ. එතකොට 60000 වැඩි කිරීම 6 3,60,000යි අවසාන මාසායට පළවෙනි මාසායට ලක්ෂ 3යි. ඒ දෙකේම එකතුව 6,60,000ක් කියලා දෙන්නටම හම්බෙනවා වේතන. අපි කියන්නේ මේක හවුල්කරුවන්ට හිමිවිය යුතු වේතන. හවුල්කරුවන්ට හිමිවිය යුතු වේතන ලාභ විසර්ජන ගිණුමට හර වෙනවා සහ ජංගම ගිණුම් වලට බැර වෙනවා. ඒතකොට ලාභ විසර්ජන ගිණුමට අපි මේක හර කරමු. වේතන කියලා මම දාලා තියෙනවා මෙතන. ඊට පස්සේ නදී ගංගා අපිට ආවේ 660යි. මේක ලාභයෙන් අපි ගෙවන නිසා මේකෙදී අපිට ඍණ ලකුණක් තමයි අපි දාන්නේ. වේතන අපි අඩු කරන්න ඕනේ 660 ගානේ. ජංගම ගිණුමට ඒකම බැර වෙනවා. වේතන කියලා 660යි 660යි. හරි. එතකොට ඒක කරා අපි. එතකොට අපි ගණන් කරා වේතන. එතකොට මේක හිමිවිය යුතු වේතන. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මොකද මේ ගානෙම සහ අනෙකුත් ගණන් වල තියෙන ගෙවූ වැටුප් සහ හිමිවිය යුතු වැටුප්. එතකොට මෙතනදී අපිට දීලා තියෙන්නේ මේ හවුල්කරුවන්ට හිමිවිය යුතු වැටුප්නේ. එතකොට හවුල්කරුවන්ට හිමිවිය යුතු වැටුප් වල ජර්නල් එන්ට්‍රි එක තමයි නැත්නම් දිත්ත සටහන තමයි ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර. ගෙවූ වැටුප් වල මොකද්ද? ගෙවූ වැටුප් වල ජංගම ගිණුම හර මුදල් ගිණුම බැර. මුදල් ගිණුම බැර. එතකොට ගෙවූ වැටුප් සහ හවුල්කරුවන්ට හිමිවිය යුතු වැටුප් අතර වෙනසක් තියෙනවා. ඒක පුතාලා ඔයාලා අයිඩෙන්ටිෆයි කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි දැන් අපි ඔක්කොම කර අපි ශේෂ පිරික්සුමට විකුණුම් තියෙන අපිට 5000ක් කියලා අපි ඒක දාගමු. විකුණුම් 5000යි. විකුණුම් 5000ක් තියෙනවා. ඊට පස්සේ විකුණුම් පිරිවැය අපි දැක්කා. විකුණුම් පිරිවැය අපේ වැරදි තිබ්බා. ඉතින් අපිට නව විකුණුම් පිරිවැයක් අපිට මෙතනින් හදන්න පුළුවන්. එතකොට අපිට දැන් අපි වැරදි ටික ඇඩ්ජස්ට් කරා. එතකොට මෙතනදී අපිට ලබා දීලා තියෙන විකුණුම් පෙර 1800යි. ගංගාගේ මිලට ගැනුම් තියෙනවා 400ක් සහ ගැනිලි තියෙනවා නදීගේ 80ක්. එතකොට ඒ ටික ඇඩ්ජස්ට් කරාම අපිට එනවා ඔක්කොම වැලියු එක. ඒ කියන්නේ අපිට හරියටම විකුණුම් පිරිවැය ගණන් කරන්න පුළුවන් 2120යි කියලා. එතකොට 2120 අපි දාන්න ඕනේ විකුණුම් පිරිවැය විදිහට. ඊට පස්සේ අපිට තියෙනවා 2019 3.31 දිනට තොගය කියලා. නමුත් මෙහිදී අපිට තොගය ඇඩ්ජස්ට් කරන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද තොගය වැදගත් වෙන අපිට ශේෂපත්‍රය හදනවා. නමුත් මේ ගාන අපිට ශේෂපත්‍රය හදන්න තිබ්බේ නැහැ. විකුණුම් පිරිවැය දීලා තිබ්බා. ඒකට අදාළ වෙන ඇඩ්ජස්ට්මන්ට් ටිකත් අපි කරා. ඒකින්ද තොගය මෙතනදී අදාළ වෙන්නේ නැහැ. මෙහෙයුම් වියදම් අපි ගත්තා. මෙහෙයුම් වියදම් තුල අපිට තිබ්බා ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න. ආදායම් බදු ප්‍රමාණයක් තිබ්බා ගංගාගේ. ඒක අපි අයින් කරා. මෙහෙයුම් වියදම් අපි 1135ක් විදිහට ගත්තා. දේපල පිරිය තහ උපකරණ 4500යි.
ඊට පස්සේ අපිට ෂය දීලා තියෙනවා දේපල පිරියතු උපකරණත් අපි ගන්න ශේෂ පත්‍රයට. ෂය දීලා තියෙනවා 200ක් කියලා. ඒතකොට ෂය කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. ඒකත් අපි දාන්න ඕනේ හවුල් ව්‍යාපාරයේ වියදම් විදියට 200ක් කියලා. ෂය 200ක් කියලා ෂය දාන්න ඕනේ. ඊට පස්සේ සමුච්චිත ෂය දෙන සමුච්චිත ෂයත් අපිට අදාළ වෙන්නේ වත්කමක ධාරණගය ගණන් කරනකොට ශේෂ පත්‍රයේ 2019 ජනවාරි 1 වෙනිදා දින නදී විසින් ලබා දුන්නා ණය මුදලත් අපිට රෙකෝඩ් කරන්න අවශ්‍ය වෙන්නේ ශේෂ පත්‍රයේදී. නමුත් කියන්නේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනයේදී නමුත් මෙහිදී අපි මේ මුදල සලකා බැලුවා පොලිය ගණන් කරන්න. ඉතින් ඒකත් අපි ගත්තා. ගෙවූ රක්ෂණ වාරිකවල අපි බ්‍රේක් අප් එක අරගෙන ඒකට අදාළ ප්‍රමාණය අරන් ඉතුරු ප්‍රමාණය අපි අයින් කරා. හවුල්කරුවන්ට ගෙවූ වේතන අන්න මං කිව්වා ඒක ඇවිල්ලා තියෙනවා මෙතනදී හවුල්කරුවන්ට හිමිය යුතු වැටුප් සහ ගෙවිය යුතු වැටුප්. එතකොට මෙතනදී අපිට ගෙවලා තියෙන වැටුප් කියනවා 300යි 500යි කියලා. හිමි විය යුතු වැටුප් ලාභ විසර්ජන ගිණුම අපි හර කරා. ඔයාලට පේනවා ජංගම ගිණුම් බැර කරා. ගෙවූ වැටුප් ජංගම ගිණුම හර කරනවා මුදල් ගිණුම බැර කරනවා අපිට ආවේ 300යි 500යි කියලා. එතකොට ගෙවූ වැටුප් කියලා දානවා. ගෙවූ වැටුප් කියලා දානවා. අපිට මෙතන ඇවිල්ලා තියෙන 300යි 500යි නදී හා ගංගාට ගෙවූ වැටුප් 300යි 500යි. හරි. ඊට පස්සේ අපිට ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ දීලා තියෙනවා. ඒක අපි ගත්ත 3000යි 2000යි. මොකද අපි අර ලාභ අනුපාතය ගණන් කරනකොට සහ අපිට ඒක බ්‍රේක් අප් එක පළවෙනියම දීලා තිබ්බනේ ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ. ඒතකොට ඒක මේකට ගැලපෙනවානේ. නදීගේ 3000යි ගංගාගේ 2000යි. ඊට පස්සේ අපිට මෙතන ජංගම ගිණුම් වල අපිට ශේෂ දීලා නැහැ. සාගර ලබා දුන්න මුදල තියෙනවා. මුදල් වටිනාකම තියෙනවා. මුදල් වටිනාකමත් අදාළ වෙන්නේ අපිට මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රකාශනය අපි ගණන් කරනකොට. ඉතින් අපි ඔක්කොම දේවල් ලබාගෙන තියෙනවා. අපිට දැන් මේ ගාන ඉවර කරන්න පුළුවන්. අපි යන් එහෙනම් ගාන ඉවර කරන්න. එතකොට අපිට මෙතනදී විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරාම අපිට එනවා උත්තරය 2880යි කියලා. 2880යි කියලා එනවා දල ලාභය. වෙනත් ආදායම් මෙතන නැහැ. ඒකින්ද අපිට මෙතනදී අපිට ඒකට ඉරක් ගහන්න පුළුවන්. වෙනත් ආදායම් නැති නිසා වියදම් වල සම්පූර්ණ එකතුව අපිට එනවා 1665යි කියලා. මේ ටිකේ සම්පූර්ණ එකතුව අපිට එනවා 1665යි කියලා. එතකොට මේක වියදම් නිසා අපි 1665 අපි අඩු කරන්න ඕනේ. ඊට පස්සේ අපිට ලබා ගන්න පුළුවන් ව්‍යාපාරයේ ශුද්ධ ලාභය. ව්‍යාපාරයේ ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය එනවා 1215ක් කියලා. 1215. ඒතර හවුල් ව්‍යාපාරයේ ශුද්ධ ලාභය තමයි 1215. නමුත් මේකෙන් අපි වේතන ගෙව්වා 660 ගානේ නදීටයි ගංගටයි. එතකොට මේ වේතන වල සම්පූර්ණ එකතු වෙනවා අපිට 1320ක් කියලා. එතකොට මේ 1320 අපි ගෙව්වට පස්සේ අපි බලන්න ඕනේ අපිට ඉතුරු ගාන අපිට ලාභයක්ද පාඩුවක්ද කියලා. එතකොට මෙතනදී අපිට ඉතුරු ගාන එන්නේ 105ක් කියලා. මේ 105 අලාභයක්. එතකොට මේ ව්‍යාපාරයේ අපිට තිබ්බේ ඇත්තටම ශුද්ධ ලාභයක්. ශුද්ධ ලාභයෙන් අපි වේතන ගෙව්වට පස්සේ වේතන සංඛ්‍යාව මෙතන වැඩි නේ ගොඩක්. ඉතින් වේතන ගෙව්වට පස්සේ ව්‍යාපාරේ තියෙන්නේ මොකද්ද? අලාභයක්. අලාභයක් වුණත් අපි මොකද කරන්නේ? ව්‍යාපාරයේ තියෙන ලාභ අනුපාතය අනුව හවුල්කරුවන් අතර බෙදන්න ඕනේ. ඒ කියන්නේ ලාභයක් තිබ්බත් පාඩුවක් තිබ්බත් හවුල්කරුවන් අතර බෙදන්න එපානේ. ඒතර මෙතන තියෙන 1320ක් අපි අඩු කරාම අපිට අලාභය එනවා 105ක් කියලා. ලාභ කොටස් නම් අපි ඒක බෙදා හරිනවා හවුල්කරුවන් අතර. එතකොට අපි සාමාන්‍ය ලාභ විසර්ජන ගිණුමේ ඍණාත්මක අගයක් විදිහට තමයි ඒක දක්වන්නේ. නමුත් මෙතනදී අපිට තියෙන්නේ මොකද්ද? මෙතනදී තියෙන අලාභ කොටස්. ලාභ කොටස් නම් අපි අඩු කරනවා. අලාභ කොටස් නම් මොකද කරන්නේ? අලාභ කොටස් නම් අපි එකතු කරනවා. එතකොට මෙතනදී අපි එකතු කරන්න ඕනේ අලාභ කොටස්. අලාභ කොටස් නදී හා ගංගා. එතකොට මෙතන අපිට
අලාභය සම්පූර්ණයෙන් ඇවිල්ලා තියෙන 105ක් කියලා. එතකොට ඒකත් අපි ලාභ අනුපාතයට අපි බෙදන්න ඕනේ. පැරණි ලාභ අනුපාත. ඒකේ මේ ලාභයක් තිබ්බත් පාඩුවක් තිබ්බත් පැරණි හවුල්කරුවන්ට තමයි හිමි වෙන්නේ. මොකද සාගරේ ඉන්නේ අන්තිම දවසේ නිසා. ඊට පස්සේ අපිට පැරණි ලාභ අනුපාතයේ තියෙන 3ට 2 අපේ අලාභය 105යි. 105 අපි 5න් බෙදනවා. මොකද 3යි 2යි 5 නිසා ලාභ අනුපාතය එකතුව. එතකොට එක්කෙනෙක්ට අපිට එනවා 21ක් කියලා. ඒ කියන්නේ එක සංඛ්‍යාවකට මෙතන 3 2 නිසා අපි 21 3න් වැඩි කරනවා. එතකොට අපිට එනවා 63ක් කියලා අලාභ කොටස නදීගේ. ඊට පස්සේ අපි ගංගාගේ 42ක් කියලා එනවා. එතකොට මේ දෙක එකතුව 105යි. 105 අපි මෙතනට එකතු කරාම ඔයාලට පේනවා අපේ අන්තිමේට එන ආකය බිඳුවක් එනවා. එතකොට මේක හවුල් ව්‍යාපාරවල තියෙන න්‍යායක්. ඒ කියන්නේ මේකේ අන්තිමේට අපි ලාභය හරි පාඩුව හරි හවුල් කරුවන් අතර බෙද්දාට පස්සේ අපේ ඒ ඔක්කොම බෙද්දා කියන්නේ මේකේ අන්තිම ශේෂය අපි බිඳුවක් විදියට පෙන්වන්න ඕනේ. ලාභ කොටස් තිබ්බනම් අපි අඩු කරනවා. නමුත් මෙතනදී අපිට තිබ්බ අලාභ කොටස් නිසා අලාභ කොටස් අපි එකතු කරනවා. ලාභ කොටස් නම් මොකද්ද දිත්ත සටහන? විසර්ජන ගිණුම හර ජංගම ගිණුම් බැර. නමුත් මෙතනදී අපි එකතු කරනවා කියන්නේ ඒ කියන්නේ අපි අනිත් පැත්තනේ කරන්නේ. එකතු කරනවා කියන්නේ අපි අලාභ කොටස් එකතු කරනවා කියන්නේ අපි ලාභ විසර්ජන ගිණුමට අපි ඒක බැර කරලා තියෙනවා. අපි හර කරන්න ඕනේ කොටද? ජංගම ගිණුමට අපි හර කරන්න ඕනේ. ඉතින් ඔයාලට මේක ලොකු ලොජික් එකක් නෑ. ලාභ කොටස් බැර නම් අනිවාර්යෙන් අලාභ කොටස් හර වෙන්න ඕනේ. ඒතර අලාභ කොටස් විදිහට අපිට හර කරන්න පුළුවන් නදීටයි ගංගටයි 63යි අලාභ කොටස් 63යි 42යි කියලා. හරි. එතකොට අපි ලාභ ගිණුම හදලා ඉවරයි. ඊට පස්සේ අපිට හදන්න පුළුවන් අපේ ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම්. ඉතින් ඔයාලට පේනවා ප්‍රාග්ධන ගිණුමේ අපිට ප්‍රාග්ධන ගිණුමේ අපිට අදාළ ප්‍රාග්ධනක දායකත්වයන් තියෙනවා. ඊට පස්සේ කීර්ති නාමය තියෙනවා. එතකොට අපිට ගත්තොත් නදීගේ අපිට සාමාන්‍ය 3360ක් එනවා. සම්පූර්ණ අපි දැන් ගණන් කරන්න යන්නේ ශේෂ. එතකොට මෙතන අපිට මෙතන මම පහලට ගෙන ශේෂයේ විදියට අවසාන ශේෂ ටික දක්වනවා. එතකොට අපිට මෙතන 3360ක් එනවා බැර පැත්තේ ශේෂය. හර පැත්තේ ශේෂය තියෙනවා 300ක්. ඒ කියන්නේ අපිට ශේෂයේ විදියට එන්නේ 3060යි නදීගේ. නදීගේ 3060යි. ඊට පස්සේ අපි යන් ගංගාගේ අපිට තියෙන්නේ 2640ක්. 2640ක් තියෙනවා. බැර පැත්තේ හර පැත්තේ 200ක් තියෙනවා. ඒ කියන්නේ 2440ක් තමයි අපිට ශේෂය එන්නේ 2440ක්. හරි. සාගරගේ අපිට 1500ක ශේෂයක් තියෙනවා. එයාගේ ප්‍රාග්ධන දායකත්වය 100ක් තියෙනවා. එයාගේ අර කීර්ති නාමයෙන් අයින් වෙච්ච කොටස. ඒතකොට 1400යි සාගරගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂ විදිහට එන්නේ. ඒතකොට ප්‍රාග්ධන ගිණුමත් අපි හරි. ඊට පස්සේ අපි යන් ජංගම ගිණුම් වල ශේෂය ගණනය කරා. එතකොට ජංගම ගිණුම ගත්තාම අපිට නදීගේ බැර පැත්තේ ශේෂයක් පේනවා. හයසිය 90ක. හයසිය 90ක බැර ශේෂයක් පේනවා අපිට නදීගේ. ඊට පස්සේ අපිට හර පැත්ත ගත්තාම යාගේ ගැණිලි තියෙනවා, විශේෂයෙන්ම ගෙවූ වැටුප් තියෙනවා. එතකොට ඒ ඔක්කොම අඩු කරාම අපිට එනවා උත්තරයක්. අපිට බැර පැත්ත හර පැත්තේ ශේෂය තියෙනවා 80යි 200යි 300යි 63යි 643ක් එනවා. එතකොට අපිට මෙතන එනවා 47යි කියලා. 47යි නදීගේ ශේෂය.
ඊට පස්සේ ගංගාගේ සාගරගේ වලට පේනවා ශේෂයක් නැහැ. ඒකින්ද අපිට සාගරගේ එක හිතනක් විදියට දාන්න පුළුවන්. සාගරගේ ජංගම ගිණුමේ ශේෂයක් නැහැ. ගංගාගේ අපිට පේනවා 660යි බැරපැත්තේ ශේෂය. ඒක අපි දෙපැත්තෙම දාගන්නවා. ඊට පස්සේ ගංගාගේ අපි හරපැත්තේ ශේෂය ගත්තොත් අපිට 65යි 500යි 42යි තියෙනවා. 607ක් එනවා. එතකොට 660න් 607ක් අඩු කරාම උත්තරේ එනවා 53යි කියලා. ඉතින් ඒක අපි දානවා ගංගාගේ ගිණුමේ. එතකොට ගංගාගේ ගිණුමේ ශේෂය ඉන්නේ අපිට